පහ ලෝකවිදු සම්බුදු ගුණය සර්වඥතා ඥානයෙන් හෙවත් සියල්ල දන්නා නුවණින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය යනු කුමක්දැයි දැන ප්‍රත්‍යක්ෂ කොට වදාළ බැවින් ලෝකවිදු නම් වනසේක. ලෝකවිදු නම් වූ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකය නම් කුමක්දැයි තත් වූ පරිදි ලොවට පහදා දෙමින් යත්ථ කෝ අත්ථි චක්ඛු අත්ථි රූපා යනාදී වශයෙන් යම් තැනක ඇස් ඇද්ද රූපයෝ ඇද්ද චක්ඛු විඥානය ඇද්ද චක්ඛු විඥාණයෙන් දත යුතු චක්ඛු සම්පස්ස හා වේදනා ආදී ධර්මයෝ ඇද්ද කන ඇද්ද නාසය දිව ශරීරය ඇද්ද මනස ඇද්ද ධර්මයෝ ඇද්ද මනෝ විඥානය ඇද්ද මනෝ විඥාණයෙන් දත යුතු මනෝ සම්පස්ස ආදී ධර්මයෝ ඇද්ද මෙහි ලෝකය හා ලෝක සම්මුතිය වන්නේ යයි දේශනා කළහ. මේවාට ලෝකය යනුවෙන් පනවන්නේ ඇයිදැයි යංඛෝ ආනන්ද පලෝක ධම්මං අයං උච්චති අරියස්ස විනයේ පලෝක ධම්මං. ආනන්දය යමෙක් බිඳෙන ස්වභාවයෙන් යුක්තද ආර්ය විනයෙහි මෙය ලෝකයයි කියනු ලබන බව පලෝක ධම්ම සූත්‍රයෙහි වදාළහ. කුමක් බිඳෙන ස්වභාවයෙන් යුක්ත වන්නේදැයි විග්‍රහ කරමින් ආනන්දේනි ඇස බිඳෙන සුළු වෙයි රූපයෝ බිඳෙන සුළු වෙයි ඇසත් රූපයත් නිසා ඇතිවන චක්කු විඥාණය බිඳෙන සුළු වෙයි චක්කු සම්පස්ස බිඳෙන සුළු වෙයි චක්කු සම්පස්සේ නිසා හටගන්නා වූ යම් සුව හෝ දුක් හෝ මධ්‍යස්ථ හෝ යම් වේදනාවක් වෙයිද එයද බිඳෙන සුළු වෙයි යනුවෙන් බිඳෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්ත වන ලෝකයට අයත් වන්නේ කුමක්ද යන්නත් විග්‍රහ කොට වදාළසේක. මහණෙනි නිත්‍ය වූ සර්වකාලික වූ වෙනස් නොවන්නා වූ රූපයක් ලොව නැත යයි බුද්ධාදී පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය එසේ යයි කියමි. අනිත්‍ය වූ දුක් වන වෙනස් වන ස්වභාවයෙන් යුත් රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය ඇතැයි කියමි. වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධයන් පිළිබඳවද මේ න්‍යායෙන්ම දත යුතුය. මහණෙනි තථාගතයන් විසින් ලෝකේහි යම් ලෝක ධර්මයක් දැන අවබෝධ කොට මනවින් දේශනා කොට වදාරන ලදද රූපය ලෝක ධර්මයකි වේදනාව ලෝක ධර්මයකි සංඥාව ලෝක ධර්මයකි සංස්කාර ලෝක ධර්මයකි විඥාන ලෝක ධර්මයකි. ලෝකේහි වූ මෙම ලෝක ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් පනවනු ලබන කල්හි මනවින් විවරණය කොට බෙදා දක්වන කල්හි යමෙක් මේ සත්‍ය නොදකී නම් නොදනී නම් අන්ධ වූ ඇස් ඇති ඒ බාල පුහුදුන් හට මම කුමක් කෙරෙම්දැයි සංයුක්තයෙහි පුප්ප සූත්‍රයෙහි එන මේ ලෝක විග්‍රහය රෝහිතස්ස සූත්‍රයෙහි තවදුරටත් පනගම්වමින් ඉමස්මින් යේව ව්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච යනුවෙන් ඇවැත්නි මේ සංඥා සහිත මනස සහිත බඹයක් පමණ වූ ශරීරයේහිම මම ලෝකයේද ලෝකයේ හට ගැනීමද ලෝකයෙන් මිදීමද මිදීමේ ප්‍රතිපදාවද පනවමියයි වදාළහ. එලෙසින් ලෝකය පංච උපාදානස්කන්ධ තුලම පනවා වදාළ තථාගතයන් වහන්සේ ගමනේන පත්තබ්බෝ ලෝකසන්තෝ කුදාචනං නච අපත්වා ලෝකාන්තං දුක්ඛා අත්ති පමෝචනං. කිසිදා ලෝකේහි කෙලවරට පාගමනින් නොපැමිණිය හැකිය. ලෝකේහි කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවර වීමද
නොවේ යයි වදාරා ලෝකයේ කෙලවර දැකීම පිණිස පංච උපාදානස්කන්ධය දැකිය යුතු ආකාරය පේන පිණ්ඩූපම සූත්‍රයේදී මෙසේ දේශනා කොට වදාළසේක. මහණෙනි, ගංගා නදියෙහි හටගන්නා වූ මහත් පෙන පිඬක් දැක එය පරීක්ෂාවෙන් විමසන ඇස් ඇති පුරුෂයෙකු හට එය හිස් වූ බොල් වූ හරයෙන් තොර වූ දෙයක් මෙන් වැටහෙයි. එලෙසින් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රනීත වූ හෝ යම් කිසි රූපයක් වේද දුර හෝ ළඟ හෝ යම් රූපයක් වේද නුවණින් විමසන ඇස් ඇති පුද්ගලයා හට ඒ සියලු රූප හිස් වූ වාසේම හර නැත්තාසේම බොල් වූ වාසේම වැටහෙයි. මහණෙනි, වස්සානේහි වැසි වසන කල දියෙහි දිය බුබුලක් හටගත්තේ වේද බිඳී නැසී යත්තේ වේද ඒ දිය බුබුල නුවණින් පිරීක්සන්නා වූ ඇස් ඇති පුරුෂයෙකු හට එය හිස් වූ බොල් වූ හරයෙන් තොර වූ දෙයක් මෙන් වැටහෙයි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික හෝ බාහිර වූ පෙය්‍යාල යම් වේදනාවක් වේද ඔහුට ඒ සියලු වේදනා හිස් වූ වාසේම හර නැත්තාසේම බොල් වූ වාසේම වැටහෙයි. මහණෙනි, ගිම්හානේ පැසුළු මස මධ්‍යහනේ මිරිගුව සැලේද ඒ සැලෙන මිරිගුව දක්නා වූ ඇස් ඇති පුරුෂයෙක් නුවණින් විමසන්නේ ඔහුට මිරිගුව බොල් වූ හිස් වූ හර නැත්තා වූ දෙයක් මෙන් වැටහෙයි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික වූ බාහිර වූ යම් සංඥාවක් වේද ඒ සියලු සංඥා බොල් වූ වාසේම හිස් වූ වාසේම හර නැත්තාසේම වැටහෙයි. මහණෙනි, තියුණු කෙටේරියක් ගෙන වනයට වදින්නා වූ හර සොයන්නා වූ පුරුෂයෙක් නොහටගත් බඩ ඇති මහත් වූ කෙසෙල් ගසක් දැක එහි මුලත් අගත් සිඳ පතුරු එකෙනෙහි ගලවනුයේ ඵලය හෝ හරය හෝ නොලබන්නේය. ඒ කෙසෙල් කඳ දැක පිරික්සන්නා වූ ඇස් ඇති පුරුෂයෙකු හට එය බොල් වූ හිස් වූ හරයෙන් තොර වූ වක්සේ වැටහෙයි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර පෙය්‍යාල යම් සංස්කාරයෝ වෙද්ද ඒ සියලු සංස්කාරයන් බොල් වූ වාසේම හිස් වූ වාසේම හර නැත්තාසේම වැටහෙයි. මහණෙනි, සිව්මන්සලක හිඳ විජ්ජාවක් දක්වන්නා වූ ඉන්ද්‍රජාලිකයෙකු දක්නා නුවණැති ඇස් ඇති පුරුෂයෙක් එම විජ්ජාව මායාවක් සෙයින් දක්නේ බොල් වූ හිස් වූ හරයෙන් තොර වූ වක්සේ වටහා ගනී. එලෙසින්ම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර පෙය්‍යාල විඥානයක් ඇතද නුවණැති ඔහුට ඒ විඥානය බොල් වූ වාසේම හරයෙන් තොර වූ වාසේම වැටහෙයි. මහණෙනි, මෙසේ දක්නා වූ ආර්ය ශ්‍රාවකයා ලෝකේහි ලෝක ධර්මය වූ රූපේහි කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ වේදනාවෙහිද කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ සංඥාවෙහිද කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ සංස්කාරයෙහි කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ විඥානයෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන කල්හි පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් මිදෙයි. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුබුලූපමා මරීචී කූපමා සංඥා සංඛාරා කදලූපමා මායුපමංච විඥානං දීපිතා දිච්ච බන්දුනා එවං කන්දේ අවෙක්කෙය්‍ය භික්ඛු ආරද්ධ වීරියෝ දිවා වා යදි වා රත්ති සම්පජානෝ පතිස්සතෝ පජේහේ සබ්බ සංයෝගං
කරෙය්‍ය සරණන්තනෝ චරෙයි දිත්ත සීසෝව පත්ථය අච්චුත්තං පදන්ති. රූපය පෙන පිනක් බඳුය. වේදනාව දිය බුබුලක් බඳුය. සංඥාව මිරිගුවක් බඳුය. සංස්කාරය කෙසෙල් කඳක් බඳුය. විඥාණය මායාවක් බඳුයයි ආදිච්ච බන්දු වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී. අරබු කෙලස් තවන වැර ඇති මහන දිවා රාත්‍රී දෙකෙහි නුවණින් එළඹ සිටි සී ඇත්තේ පංච උපාදානස්කන්ධයේ මෙලෙසින් දකින්නේ අච්‍යුත නම් වූ නිවන පතනුයේ සියලු සංයෝජන දුරු කරන්නේය. හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවීමට අප්‍රමාදී වන්නාසේ හැසිරෙන්නේය යනුවෙන් ලෝකයත් ලෝකයෙන් මිදීමත් මෙසේ දේශනා කොට වදාළහ. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝක විදූ නම් වනසේක. තවද ලෝකාන්ති තයෝ ලෝකෝ ඕකාස ලෝකෝ සංඛාර ලෝකෝ සත්ත්ව ලෝකෝති. ලෝකය අවකාශ ලෝකය සංස්කාර ලෝකය හා සත්ව ලෝකයයි තුන්වැදෑරුම් කොට උදාන අටුවාවෙහි එන විග්‍රහයක දක්වා ඇත. සර්වඥයන් වහන්සේ කෙරෙහි වූ ලෝකය පිළිබඳ දැනුම පංච උපාදානස්කන්ධ ලෝකයට පමණක් සීමා වූවක් නොවේ. යම් අර්ථයක් නිසා යමකට ලෝකයේයි පැනවීමක් කළසේක්ද ඒ අර්ථයට ඇතුළු වන්නා වූ පංච උපාදානස්කන්ධයෙන් බාහිර අන් සියල්ලද උන්වහන්සේ අඩුවක් නොමැතිව දේශනා කොට වදාළහ. අතීත අනාගත වර්තමාන බාහිර වූ යම් ඕලාරික වූ හෝ සූක්ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රනීත වූ හෝ රූපයෝ වෙත්‍යයි දේශනා කළසේක්ද අවකාශ ලෝක විග්‍රහය මෙම බාහිර ආදී වශයෙන් දැක් වූ රූප විග්‍රහයෙහි ඇතුළත් වෙයි. අවකාශ ලෝකය ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි වූ අවකාශ ලෝකයේ පිළිබඳ සම්බුදු නුවණ තවත් සම්බුදු වරයෙකුටම හැර අන්‍යකට හට විෂය නොවන්නක් බවට කදිම උදාහරණයකි අංගුත්තර නිකායෙහි එන ආනන්ද සූත්‍රය. එකම සම්බුදු ගුණයක් කෙරෙහි වුවද ඇති කරගන්නා වූ චිත්ත ප්‍රසාද මාත්‍රයක් නිසා තිබිය හැකි ලෞකික වූ ආනිසංසය අති මහත් බව මෙම සූත්‍රයට අනුව මනවින් පැහැදිලි වන්නේය. ආනන්ද සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටිමින් සාශ්‍රී ලෝක ධාතුව ස්වරයෙන් විඤ්ඤාපනය කළේ යයි ඔබ වහන්සේ හමුවේදී මා විසින් අසන ලදී. ස්වාමීනි අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ස්වර විඤ්ඤාපනය කෙතෙක් වන්නේදයි අනද හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ. ආනන්දය අභිභූ තෙමේ ශ්‍රාවකයෙකි. තථාගත සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ස්වර විඤ්ඤාපනය අප්‍රමාණ වේයයි බුදුරදුන් පැවසුවද එහිලා අනද හිමියෝ සතුටු නොවූහ. දෙවනවරටත් තෙවනවරටත් ඒ පැනයම විමසූහ. එවිට ආනන්දය ඔබ විසින් දහසක් සක්වල ඇති චූලනී ලෝක ධාතුව අසා ඇද්දැයි බුදුරදුන් ආනන්ද හිමියන්ගේ විමසූ කලෙහි ස්වාමීනි තථාගතයන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් භික්ෂූහු අසා දරද්ද ඒ සිංහනාදය පවත්වනු මැනවයි ආනන්ද හිමියෝ තථාගතයන් වහන්සේගෙන් ඈද සිටියහ. ආනන්දය සඳහිරු බබලමින් යම්තාක් තැන් ගමන් කෙරෙද්ද දිසා බබළුවද්ද ඒ තාක් සහස්‍රී ලෝක ධාතුව යයි කියනු ලැබේ. එහි සඳ දහසක් ඇත, හිරු දහසක් ඇත, සුනේරු පර්වතයෝ දහසක් ඇත, දඹදිව් දහසක් ඇත, මහා සමුද්‍රයෝ 4000ක් ඇත, මහා රාජ්‍යෝ 4000ක් ඇත, චාතු මහරජකයෝ 1000ක් ඇත, තාවතින්සයෝ 1000කි, යාමයෝ 1000කි, තුසිතයෝ 1000කි, නිම්මාන රති දේවලෝකයෝ 1000කි, පරිනිම්මිත වසවර්තී දේවලෝකයෝ 1000කි,
බ්‍රහ්ම ලෝක එකිනෙක දහසක් ඇත. ආනන්දය මේ චූලනී ලෝක ධාතුවයයි කියනු ලැබේ. ආනන්ද මේ සහස්‍රී චූලනී ලෝක ධාතුව දහසින් ගුණ කළ කලෙහි ද්විසහස්ත්‍රී මජ්ක්‍ධිම ලෝක ධාතුවයි. ආනන්ද ඒ ද්විසහස්ත්‍රී මධ්‍යම ලෝක ධාතුව දහසින් ගුණ කර කලෙහි ත්‍රිසහස්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුවයි. ආනන්දය ඉදින් තථාගතයන් වහන්සේ කැමති වනසේක් නම් ඒ ත්‍රිසහස්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුව ස්වරයෙන් විඤ්ඤාපනය කරනසේක. තථාගතයන් වහන්සේ කැමති වනසේක් නම් ඉන් පිටතද ස්වරයෙන් විඤ්ඤාපනය කරනසේක. ආනන්ද මෙහිදී තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී හා මහා සහස්‍රී ලෝක ධාතුව ශරීර ආලෝකයෙන් පතුරවනසේක්. සත්හු ඒ ආලෝකය හඳුනා ගන්නෝද එවිට තථාගතයන් වහන්සේ බඹ ගොස පතුරවනසේක. ඒ සතුන් හඬ අස්සවනසේක. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කලෙහි යම්බදු මාගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ අයුරින් මහත් 이르දි ඇතිසේක්ද මහත් ආනුභාව ඇතිසේක්ද ඒකාන්තයෙන්ම මට මහත් ලැබීමකි, මට මහත් ලාභය කියයි අනද හිමියෝ සිය පහන් බව සැලකර සිටියහ. එවිට ඒ අසල සිටි උදායි හිමියෝ ආනන්ද ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ මෙබඳු 이르දි ඇති බවත් මෙබඳු ආනුභාව සම්පන්න ඇති බවත් සැබෑය. එහෙත් එයින් ඔබ ලබා ඇත්තේ කිනම් යහපතක් දැයි ඇසූයෙන් බුදුන් වහන්සේ උදායි හිමියන්ට මෙසේ වදාළසේක. උදායි එසේ නොකියන්න. උදායි එසේ නොකියන්න. යම් ලෙසකින් ආනන්ද අවීත රාගව එනම් රාගාදීන් පහ නොකොට කලුරිය කෙරෙයි නම් මෙසේ තථාගතයන් වහන්සේගේ ලෝකවිදු ගුණෙහි ඇති කරගන්නා වූ පහන් බව හේතුවෙන් සත්වරක් සක්දෙව් රජය කරන්නේය. සත්වරක් මේ දඹදිවම මහරජ එනම් සක්විති රජ බව කරන්නේය. උදායි එසේ වුවත් ආනන්ද මේ ආත්ම භාවයේදීම පිරිනිවන් පාන්නේය. මෙම සූත්‍රයේහි ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව පිළිබඳ සඳහන් වුවද පරිනිබ්බාන සූත්‍රයේහි උපමාන හිමියන් පිළිබඳ පුවතින් තථාගත විෂය දස සහස්‍රී ලෝක ධාතුවද ඉක්මවන බව පැහැදිලි වෙයි. උපවාන තෙරණුවෝ බොහෝ කලක් බුදුරජාණන් වහන්සේ ළඟ සිටමින් උපස්ථාන කළායකි. පිරිනිවන් මොහොතෙහිද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ආසන්නයේම සිටියහ. උපවාන ඉවත් වන්න, මා ඉදිරියේ නොසිටින්නේයයි කියමින් බුදුරජාණන් වහන්සේ උපවාන තෙරුන් තමන් අසලින් ඉවත් කළහ. උපවාන තෙරුන් කෙරෙහි අනුකම්පා කළ ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් උපවාන තෙරුන් ඉවත් කිරීමට කරුණු විමසූහ. යේබුයේන ආනන්ද දසසු සහස්සීසු ලෝක ධාතුසු දේවතා සන්නිපතිතා තථාගතං දස්සනාය. ආනන්ද දස සහස්‍රී ලෝක ධාතුෙහි බොහෝ දේවතාවෝ තථාගතයන් වහන්සේ දක්නා පිණිස රැස්ව සිටිති. ආනන්ද කුසිනාරාරු නුවර මල්ලයන්ගේ උපවත්තන සල්වනය යම් පමණද 12 යොදුනක් වූ ඒ හැමතැනම හාත්පසම හිඳි අඟක් එළන ප්‍රමාණයක් ඉඩ නැතිව ඔවුනොවුන් නොපෙළමින් මහා යසස් ඇති දේවතාවෝ රැස්ව සිටිත්. අප භාග්‍යවතුන් වහන්සේ දක්නට බොහෝ දුර සිට ආවෙමු. සම්මා සම්බුදුවරු බොහෝ කලකින් ලොව පහළ වන්නෝය. ඒ සම්බුදුන් අද පශ්චිම යාමේහි පිරිනිවන් පාන්නාහ. මේ මහා තෙදති මහන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේහි බුදු සිරුර මෝහ කොට සිටිත්. අපට තථාගතයන් වහන්සේ දැකීමට නොහැකි වන්නේ යයි උපවාන තෙරුණට දොස් කියන්නායයි
කියන්නාහ යයි බුදුහිමියෝ අනද තෙරණුවන්ට වදාළහ. අන් අයගේ සිරුරු විනිවිද බුදුහිමියන් දැකීමට දෙවියන්ට හැකි වුවද උපවාන හිමියන්ගේ තෙදති බව නිසා උන්වහන්සේගේ සිරුර විනිවිද බුදු සිරුර දැකීමට හැකියාව දෙවියන්ට නොවිය. මේ අයුරින් චක්‍රාවාට පිළිබඳ තථාගතයන් වහන්සේ කෙරෙහි වූ අප්‍රමාණ අවකාශ ලෝකය පිළිබඳව දත් බවද සම්මා සම්බුදුවරයෙකුගේ සර්වඥතා ඥානෙහි ඇතුළත් ලෝකවිදු ගුණයම වෙයි. සංස්කාර ලෝකය සංඛාරා පච්චය සමුප්පන්නා. සංස්කාරයෝ පටිච්ච සමුප්පන්න හෙවත් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තාහු වෙත්. එමෙන්ම අනිච්චා සබ්බේ සංඛාරා සියලු සංස්කාරයෝ අනිත්‍යයයි සවිඥානික වූත් අවිඥානික වූත් සියලු සංස්කාර ධර්මයන්ගේ පළෝක ස්වභාවය හෙවත් බිඳෙන සුළු බව පවසන ලදී. කතමේ සංඛාරා පියා මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා පොට්ටබ්බා ඉමේ සංඛාරා පියා. ප්‍රිය සංස්කාරයෝ කවරේදයත් ප්‍රිය රූපයෝය ප්‍රිය ශබ්දයෝය ප්‍රිය ගන්ධයෝය ප්‍රිය රසයෝය ප්‍රිය ස්පර්ශයෝය යයි කග්ගවිසාන සූත්‍ර නිර්දේශයෙහි දක්වන ලදින් අධ්‍යාත්මික පසිඳුරොත් ඒවාට ගෝචර වන්නා වූ ආරම්මණයොත් සංස්කාර ලෝකයටම අයත් වන්නෝය. අංගුත්තර නිකායෙහි සත්ත සූරියග්ගමන සූත්‍රය තථාගතයන් වහන්සේ කෙරෙහි වූ ලෝකවිදු ගුණ මහිමයට තවත් කදිම නිදසුනකි. මහණෙනි, සුනේර පෞරහිද දිගින් යොදුන් 84000කි. පළලින් යොදුන් 84000කි. 84000ක් යොදුන් මග මහ සයුරෙහි ගිලී සිටියේය. 84000ක් යොදුන් මහා සයුරෙන් මතුව සිටියේය. මහණෙනි, 84000ක් වර්ෂ වැසි නොලබන සමයක් වෙයි. වැසි නොවසත්ම මහා වෘක්ෂයන්ගේ පටන් සියලු ගස්වැල් නැවත නොවැඩෙන පරිද්දෙන් වියලෙයි. මහණෙනි, මෙසේ සංස්කාරය අනිත්‍යයි, අස්තිරයි, සදාකාලිකව නොපවතී. මෙසේ දක්නේ සංස්කාරයන්හි නොඇලීමට ප්‍රමාණවත්ය, කලකිරීමට ප්‍රමාණවත්ය, සංස්කාරයන්ගේ මිදීමට ප්‍රමාණවත්ය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් දෙවන සූර්යයෙක් පහළ වන්නේය. එකල්හි කුඩා නදීහුද බිල්ද වියලෙන්නේය, නැවත නොවැඩෙන්නේය. මහණෙනි, මෙලෙසින් සංස්කාරයෝ අනිත්‍යය, අස්තිරය, මිදෙන්නට ප්‍රමාණවත්ය. මහණෙනි, කිසියම් කලෙක තුන්වන සූර්යයෙක් පහළ වේද එබඳු කාලයක් වන්නේය. එකල්හි ගංගා, යමුනා, අචිරවතී ආදී මහා නදීහු නැවත නොවැඩෙන පරිද්දෙන් වියලී යන්නේය. මහණෙනි, මෙලෙසින්ද සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් සතරවන සූර්යයෙක් පහළ වන්නේය. එකල්හි යම් තැනකින් මේ මහා නදීහු උපන්නාහු නම් ඒ අනවතප්ත, සිංහ ප්‍රපාතය, රතකාරය, කර්ණමුණ්ඩය, ශද්දන්තය, මන්දාකිණී යන මේ මහ විල්ද නැවත නොවැඩෙන පරිද්දෙන් වියලෙයි. මෙලෙසින්ද සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් පස්වන සූර්යයෙකුගේ පහළවීමද වන්නේය. එකල්හි ගොප් ඇට දක්වා වූ දිය ප්‍රමාණයක් මහ සයුරෙහි ඉතිරි වන්නේය. ඇඟිලි පුරුක් තෙමන පමණක්ම දිය මහා සයුරෙහි ඉතිරි වන්නේය. මෙලෙසින් සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් සවන සූර්යයෙක් පහළ වන්නේය. එකල්හි මහ පොළවද සුනේර පෞරද වෙසසින් දුම් දමන්නේය. මෙලෙසින් සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් සත්වන සූර්යයෙක්ද පහළ වන්නේය. එකල්හි මහ පොළවද සුනේර පෞරද ගිනිගෙන ඇවිලෙන්නේය.
එකම ගිනි ජාලාවක් බවට පත්වන්නේ වාතය නිසා බඹලව තෙක් පැතිරෙන්නේය. මෙසේ ඇවිලගත් සිනේරු පර්වත රාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ බිඳ වැටෙත්. 500ක් යොදුන් උසැති කූටයෝ බිඳ වැටෙත්. ඇවිලගෙන දැවෙන මේ මහ පොළොවේහි ද සිනේරු පර්වත රාජයාගේද අලුහා දැලි නොපැනීමය. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයි, අස්තිරයි, කලකිරීමට හා නොඇලීමට නිසිමය, මිදෙන්නට නිසිමයයි සංස්කාර ලෝකයෙහි ආදීනව පවසා වදාළහ. මහණෙනි, මේ මහ පොළොව හා සිනේරු පර්වත රාජයා ගින්නෙන් දැවෙන්නේය, වෙනසෙන්නේය යන දේශනය සෝතාපන්නයන් හැර අන් කවරෙක් නම් අදහන්නේදැයි තථාගතයන් වහන්සේ විසින් එහිදී වදාරන ලදුයේ සංස්කාර ලෝකය පිළිබඳ විෂය බුද්ධ විෂයක්මය යන බව තහවුරු කරමිනි. මේ සංස්කාර ලෝකය පිළිබඳ තථාගතයන් වහන්සේ කෙරෙහි වූ නුවණ උන්වහන්සේගේ ලෝකවිදු ගුණයම වෙයි. උදාන අටුවාවෙහි, පටිසම්භිදාවෙහි හා විසුද්ධි මාර්ගයෙහි මෙසේ තවත් 12 ආකාර වූ ක්‍රමයකින් සංස්කාර ලෝක විග්‍රහය දක්වා ඇත. සංස්කාර ලෝකයේ පිළිබඳ 12 ආකාර වූ එම විග්‍රහය මෙසේය. 1. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ලෝක එකකි සියලු සත්වයන් ආහාරයෙන් සිටිනා බවය. ආහාරයාගේ හේතු පැවැත්මට ප්‍රත්‍ය වන්නේය. හේතු ප්‍රත්‍යයන් නිසා සිටුනා සත්වයෝ සංස්කාරයන් බැවින් සංස්කාර ලෝකයෙහිලාද ගැනෙති. 2. ද්වේ ලෝකෝ නාමංච රූපංච. ලෝක දෙකකි වේදනා සංඥා සංඛාර විඥාන යන නාමයන් හා පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයෝත් ඒවා නිසා හටගත් සෙසු උපාදාය රූපයෝත්‍ය. තයෝ ලෝකා තිස්සෝ වේදනා. 3. ලෝක තුනකි සුව දුක් හා උපේක්ෂා යන තුන් වේදනාවෝය. 4. චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාරා. ලෝක හතරකි පස්ස ආහාර, කබලින්කාර ආහාර, විඥාන ආහාර හා මනෝ සංචේතන ආහාර යන සතර ආහාරයෝය. 5. පංච ලෝකා පංච උපාදානස්කන්ධා. ලෝක පහකි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන පංච උපාදානස්කන්ධයෝය. 6. ච ලෝකා ච අජ්ජත්තිකානි ආයතනානි. ලෝක හයකි චක්ඛායතනය, සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය යන ෂඩ් ආයතනයෝය. 7. සත්ත ලෝකා සත්ත විඥානට්ඨිතියෝ. ලෝක හතකි. පළමු ලෝකය නානත්ව කාය නානත්ව සංඥා ඇති මනුෂ්‍යයෝ, ඇතැම් දෙවියෝ, ඇතැම් වේමානික ප්‍රේතයෝ පළමු විඥානට්ඨිතියයි. දෙවන ලෝකය නානත්ව කාය හා ඒකත්ව සංඥා ඇති ප්‍රථම ධානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ දෙවන විඥානස්ථිතියයි. තුන්වන ලෝකය ඒකත්ව කාය හා නානත්ව සංඥා ඇති තුන්වන ධානයෙන් උපන් ආභස්සර දෙවියන් බඳු දෙවියෝ තුන්වන විඥානට්ඨිතියයි. හතරවන ලෝකය ඒකත්ව කාය හා ඒකත්ව සංඥා ඇති සුභකින්නක දෙවියන් බඳු වූවෝ සතරවන විඥානට්ඨිතියයි. පස්වන ලෝකය අනන්ත ආකාශය අරමුණු කොට දැහැන් වඩා ආකාසඤ්ඤායතන පළමුවන අරූප තලෙහි උපන් සත්වයෝ පස්වන විඥානට්ඨිතියයි.
හයවන ලෝකය ආකාසඤ්ඤායතනය ඉක්ම විඥාණය අනන්තයයි අරමුණු කොට දැහන් වඩා විඥානන්තාචායතනෙහි උපන් සත්වයෝ හයවන විඥානට්ඨිතියයි. හත්වන ලෝකය විඥානන්තායතන ඉක්ම නත්ති කිංචි යයි හිස් බව අරමුණු කොට දැහන් වඩා ආකින්චඤ්ඤායතනෙහි උපන් සත්වයෝ විඥානට්ඨිතියයි. හත්වන විඥානට්ඨිතියයි. අට්ඨ ලෝකා අට්ඨ ලෝක ධම්මා ලෝක අටකි ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ යන අටලෝ දහම් හුය. 9 නව ලෝකා නව සත්තා වාසා සප්ත විඥානට්ඨිතිහුහා අසඤ්ඤ සත්ත දෙවියෝත් නේව සංඥා නාසඤ්ඤායතන දෙවියෝත් නව සත්තා වාසයෝය. 10 දස ලෝකා දසායතනානි ලෝක 10කි චක්කු සෝත ගාන ජීවහා කාය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ යන දස ආයතනයෝය. 11 ද්වාදස ලෝකා ද්වාදස ආයතනානි ලෝක 12කි චක්කු සෝත ගාන ජීවහා කාය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන 12 ආයතනයෝය. 12 අට්ඨාරස ලෝකා අට්ඨාරස ධාතුයෝ ලෝක 18කි චක්කු සෝත ගාන ජීවහා කාය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන යන 18 ධාතුය. සත්ව ලෝකය රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දියා තණ්හා తත්‍ර සත්තෝ විසත්තෝ තස්මා සත්තෝති උච්චති වේදනාය පෙය්‍යාලං සංඥාය පෙය්‍යාලං සංඛාරේසු පෙය්‍යාලං විඥානේ පෙය්‍යාලං යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තා විසත්තෝ තස්මා සත්තෝති උච්චති. රාදය රූපේහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් ආශාවක් වේද එහි ඇලුනේය දැඩිව ඇලුනේය එහෙන් සත්වයයි කියනු ලැබේ. වේදනා ආදීෙහිද මෙසේම දත යුතුය. ලෝකීයති එත්ථ කුසලා කුසලං තබ්බිපා කෝචාති ලෝකෝ කුසල අකුසලයන් හා කුසල අකුසලයන්ගේ විපාක ඔවුනොවුන් කෙරෙහි දැකිය හැකි බැවින් රූපාදීන් කෙරෙහි දැඩිව ඇලෙනා වූ ඒ සත්වයාම ලෝක නමි. සත්ව ලෝකයේයි කීවේ එබැවිනි. සතර අපාය මිනිස් ලොව සදෙව්ලොව රූපී බ්‍රහ්මතල 16 අරූපී බ්‍රහ්මතල 4 වශයෙන් සත්වයන් වාසය කරන්නා වූ 31 තලයක් එක් ලෝක ධාතුවක ඇති බව බුදු දහමෙහි දැක්වේ. අංගුත්තර නවක නිපාතේහි මේ 31 තලය නව සත්තාවාස යනුවෙන් දක්වා ඇත. සංස්කාර ලෝක විග්‍රහයෙහි එම නව සත්තාවාසයන්හි උප්පත්ති ලබන සත්වයන් පිළිබඳ විස්තර දක්වා ඇත. මනුෂ්‍යයෝ ඒකාකාර නොවෙති. සමාන ස්වરૂප නොදරති. වර්ණ වශයෙන්ද වෙනස් වෙති. එබැවින් මනුෂ්‍යයෝ නානත්ත් කාය ඇත්තෝ වෙති. එසේම දෙවියෝද නානත්ත් කාය ඇත්තෝය. විනිපාතිකයෝ නම් പ്രേත කොටසෙහිලා නොගැනෙන දෙවියන් හාද සම නොවන ආහාර පාන වස්ත්‍ර ආදිය හරිහැටි නොලබන චාතුම් මහරජික දෙවි ලොවට අයත් මිනිස් ලොව හැසිරෙන එක්තරා සත්ව විශේෂයකි. මොහුද ශරීර වශයෙන් නානා ප්‍රකාර වන බැවින් නානත්ත් කාය ඇත්තෝ වෙති.
මිනිසුන් අතරත් විනිපාතිකයන් අතරත් අහේතුක ද්විහේතුක හා ත්‍රිහේතුක ප්‍රතිසන්දි සංඥා ඇත්තවුන් ඇතත් දෙවියන් අතර ඇත්තේ ද්විහේතුක හා ත්‍රිහේතුකයන් පමණි. විනිපාතිකයන් අතර මගඵල අවබෝධ කිරීමෙහි සමත් ත්‍රිහේතුකයන් ඇති බවට පුනබ්බ සුමාතා යකින්න පිළිබඳ පුවත සිත් අලවන නිදසුනකි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි දහම් දෙසන කල්හි භික්ෂූහු යොමු කළ කන්නැතිව දහම් අසත්. එකල්හි විනිපාතික යකින්නක වූ පුනබ්බ සුමාතාව සිය දරුවන් මෙසේ නැලවූවාය. බුද්ධ ශ්‍රේෂ්ඨ වූ ශාස්තෘන් වහන්සේගේ ධර්මය මම යම්තාක් අසන්නෙම්ද දුව උත්තරීකාවෙනි ඒතාක් නිශ්ශබ්ද වනු මැනවි. පුත පුනබ්බසුව නිශ්ශබ්ද වනු මැනවි. භාග්‍යවතුන් හැම ගැටයන්ගෙන් මිදීම වූ නිවන වදාරණසේක. මේ ධර්මයෙහි මාගේ පැතීම ප්‍රාමාන්ත්‍රිකාන්ත වන්නේය. ලොවට සිය පුත් තෙමේ ප්‍රිය වෙයි. සිය හිමි තෙමේද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ප්‍රිය වෙයි. සදහම් ඇසීම යම්සේ සත්වයා දුකින් මුදාද ප්‍රිය පුත්‍රයා හා ප්‍රිය හිමියා හෝ එසේ දුකින් නොම මුදයි. දුකින් පීඩිත වූ ජරා මරණයන්ගෙන් යුත් ලෝකයෙහි ඒ ජරා මරණයන්ගෙන් මිදීම පිණිස වූ යම් ධර්මයක් වේද එය අසන්නට කැමැත්තෙමි. එබැවින් පුත නිශ්ශබ්ද වූ මැනවයයි මව කී කලෙහි මෑණියනි මම නිහඬ වෙමි. මේ උත්තරාවද නිහඬය. දහම් අසනු මැනවි. දහම් ඇසීම සුවගෙන දෙයි. දහම් නොඇසීමෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසස් ඇති අන්තිම දේහය දරන මේ භාග්‍යවතුන් වහන්සේ අතිශයින් මුලා වූ මිනිසුනට දහම් දෙසන සේක්‍යයි පුනබ්බසු පුත් කීය. උපන්නා වූ උරහෝවින එනම් ඖරස පුත්තෙමේ පණ්ඩිත වූයේම මැනවි. මාගේ පුතුද ශ්‍රේෂ්ඨ වූ බුදුහිමිගේ පිරිසිදු දහම අසයි. එම්බා පුනබ්බුසු සුවපත් වෙව. මම අද සසරින් ගොඩ නැගුණෙම් වෙමි. එනම් සෝවාන් ඵල අවබෝධ කළ බැවින් ආර්ය සත්‍යෝ දක්නා ලදහ. මාගේ දුව උත්තරාද ධර්මය අසාවායයි පුනබ්බසු මාතාව එවිට පැවසුවාය. මේ නානත්ත කාය නානත්ත සංඥා ඇති සත්ව ලෝකයයි. නානත්ත කාය ඒකත් සංඤී සත්වයෝ ඔවුනට වෙනස් ස්වરૂප ඇතිව එකම ප්‍රතිසන්දි සංඥාවකින් යුක්ත වූවෝ වෙති. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම යන ප්‍රථම ධාන භූමියෙහි වෙසෙන මෙම සත්වයෝ එකිනෙකට වෙනස් කය දරති. බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියනට වඩා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝද ඔවුනට වඩා මහා බ්‍රහ්ම දෙවියෝද වෙනස් වෙනස් ස්වરૂප ඇත්තෝ වෙති. සතර අපායක සත්වයෝද ආත්ම භාව වශයෙන් ඊතා කුඩා මධ්‍යම ප්‍රමාණයේ හා ඊතා විශාල ආත්ම භාව ඇත්තෝ වෙති. බ්‍රහ්ම ලෝක තුනෙහි සත්වයෝ ප්‍රථම ධාන විපාක සංඥාවෙන්ද සතර අපායක සත්වයෝ අහේතුක අකුසල විපාක සංඥාවෙන්ද ප්‍රතිසන්දි ලැබුවන් බැවින් ඒකත්ත සංඥා නම් වෙති. එබැවින් මෙම තුන් ප්‍රථම ධාන භූමිවල වෙසෙන්නා වූ බ්‍රහ්මකායික දෙවියෝ නානත්තකාය ඒකත්ත සංඥී නම් වෙති. පරිත්තාබ අපමානබ ආබස්සර යන බ්‍රහ්ම ලෝක තුනෙහි දෙවියෝ ආත්ම භාව වශයෙන් සමාන වෙති. එහෙත් එහි ඇතැම් දෙවියෙක් ද්විතීය ධාන විපාක සංඥාවෙන්ද ඇතැම් දෙවියෙක් තෘතීය ධාන විපාක සංඥාවෙන්ද ප්‍රතිසන්දි ලැබුවන් බැවින් ඔව්හු ඒකත්ත කාය ඒකත්ත සංඤී නම් වෙත්. ඒ දෙවියන් අතරද අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨක භූමි අනාගාමී හා අරහත් ඵල ලාභීන්ට පමණක් සීමා වීම විශේෂයකි. ඇතැම් යෝගීහු වායෝ කසින භාවනාවෙන් ලබන්නා වූ හතරවන ධානය පාදක කොට ගනිමින් සියලු දුක් කම්කටොළු
සිත නිසාමය. සිත නැතිනම් දුක් නැතයයි සලකා දී චිත්තං යනුවෙන් චිත්ත විරාග වශයෙන් භාවනා වඩා කාලක්‍රියා කොට අක්‍රිය සිතින් යුත් රූපස්කන්ධය ඇතිව සංඥා ගැනීමක් නොමැති බැවින් ප්‍රතිසංවේදනා රහිත අසඤ්ඤතලෙහි උපදිත්. මොහු අසඤ්ඤ සත්වයෝ වෙති. ආකාසඤ්ඤාංචායතන ආදී සතර අරූපතල පිළිබඳ විස්තර ඉහත දක්වා ඇත. මෙසේ සත්තා වාසයන්හි වාසය කරන සත්වයන් පිළිබඳ සර්වාකාරයෙන් දන්නා වූ තථාගතයන් වහන්සේ සත්වයන්ගේ ආසය, අනුසය, චරිත, අදිමුත්‍ති පිළිබඳවත් ශ්‍රද්ධා ආදී වශයෙන් සත්වයන්ගේ ඉන්ද්‍රිය පරාවරතාවනුත් දන්නාසේක. සත්වයෝ ලෝකයේ ශාස්වතය හෝ ලෝකයේ අශාස්වතය හෝ ලෝකයේ අනන්තයයි කියාද ජීවයත් ශරීරයත් එකක්මයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකියයි කියා හෝ සත්වයා මරණින් මතු ඇතැයි කියා හෝ සත්වයා මරණින් මතු නැතැයි කියා හෝ සත්වයා මරණින් මතු වන්නේත් නොවන්නේත් යැයි කියා හෝ සත්වයා මරණින් මතු නොවේයි නොවන්නේත් නොවේයි කියා හෝ දෘෂ්ටීන් ගන්නේද මේ සත්වයාගේ ආසය ලෝකයයි. සත්වයාට අයත් අනුශය ආදී ලෝකයේද ඉහතින් විස්තර කොට ඇත. මෙසේ අධ්‍යාත්මික බාහිර වශයෙන් වූ සියලු ලෝකය පිළිබඳ වූ තථාගත නුවණ ඒ ලෝකවිදූ බුදුගුණයෙහි ලාම ඇතුළත් වන්නේය.